සම්මා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ සදහැවත් පිරිස තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ජරා කියන වර්ගයේ සඳහන් වෙන පළවෙනි ගාථා රත්නය. නැන පහන නොදල් වන්නේ කුමන හේතුවක් නිසාද? අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිදු කරන්න යෙදුනේ. විශාකා මහ උපාසිකාවත් සමග බුද්ධ වන්දනාවට ගිය, වන්දනාවට යන න්‍යායෙන් විහාරයට ගිහිල්ලා සුරාපානය කරලා මත් වෙච්ච කාන්තා පිරිසක් මුල් කරගෙනයි මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. කෝනු හාසු කිමා නන්දු නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවෙස්සත. භාග්‍යතුන් වහන්සේ මේ කාන්තාවන්ගෙන් අහන්නේ කොහොමද hina වෙන්නේ? කෝනු හාසු කිමා නන්දු කොහොමද සතුටු වෙන්නේ? නිච්ඡං පජ්ජලිතේ සති, නිතරම මේ ශරීරයේ 11 ගින්නකින් රෑ දවල් දෙකේම පිච්චෙනවා. එහෙම පිච්චි ඉන්නකොට කොහොමද සතුටු වෙන්නේ, කොහොමද hina වෙන්නේ කියලා අහනවා. අන්ධකාරේන ඕනද්දා, අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගිලිලා ඉන්න නිසා අපිට මේ දැවෙන බව වැඩියෙන්ම වැටහෙන්නේ. නමුත් අවිද්‍යා අන්ධකාරයෙන් මිදිලා විද්‍යාවේ ආලෝකය පහළ කරගන්න ඇයි උත්සාහ නොකරන්නේ? පදීපංන ගවෙස්සත. ඇයි ප්‍රඥාවේ ආලෝකය
නොසොයන්නේ කියන කාරණාව තමයි මේ අහලා තියෙන්නේ. මෙවන් උතුම් ගාථා රත්නයක් දේශනා කොට වදාළි මොන හේතුවින්ද කියන කාරණාව ටිකක් සාකච්ඡා කළොත් පින්නතුනි මේ සවැත් නුවර ආදී මේ කාලවල විශේෂ උත්සව තිබුණා නොඑක් අවස්ථාවන් වල. ඉතින් ඒ කාලේ මේ සුරාපාන උත්සවත් තිබිලා තියෙනවා. රිසිසේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සුරාපානය කරමින් සතුටු වෙච්ච පිරිසක් හිටියා. සමහර වෙලාවට ඒ පිරිසට සුරාව හදන්නෙත් තමන්ගේ නිවෙස්වලමයි. ඒ සුරාපානය කරපු කාන්තාවොත් එදත් හිටියා කියලා සඳහන් වෙනවා. නමුත් හැමෝම නොවෙන්නත් පුළුවන්. ඒකට කැමති ඍෂි අය එහෙම කරන්න ඇති. නමුත් පුරුෂ පාර්ශවයේ බොහෝ දෙනා සුරාපානය කරලා සතුටු වෙලා තියෙනවා මේ සුරාපාන උත්සව දවස්වලට. ඔවුන්ගේ බිරින්දෑවරුම තමයි ස්වාමි පුරුෂයන්ට අවශ්‍ය සුරාව හදලා දෙන්නේ. ඉතින් මේ වතාවෙත් උත්සවය පැවැත්වෙන කාලේ ස්වාමි පුරුෂයෝ වෙනුවෙන් ඒ කාන්තාව සුරා සකසලා තිබුණා. ඔවුන්ගේ ස්වාමි පුරුෂවරු සුරාපානය කරලා මේ සැනකෙලි දවස් කීපයම සුරාවෙන්ම මත් වෙලා ගත කළා. ඉතින් උත්සව කාලී ඉවර වුණා. ස්වාමි පුරුෂවරු නැවත නැවත තම තමන්ගේ ජීවනෝපායන රැකී ආරක්ෂා කටයුතු වල යෙදුණා. මේ ස්වාමි පුරුෂවරු තමන්ගේ කාන්තාව විශාකා මහ උපාසිකාවට බාර කරලා හිටියේ. පිරිමි අය සුරාපානය කළා. මහ උපාසිකාව යන ගමන කොච්චර ශ්‍රේෂ්ඨද? එතුමිය යන ගමන අපේ කාන්තාවොත් අරගෙන ගියොත් කොච්චර හොඳයිද? ඒක නිසා හික්මවීම උදෙසාම විශාකා මහ උපාසිකාවට බාර කරලා තිබුණේ. නමුත් මේ කාන්තාව පින්නතුනේ දවසක් කල්පනා කළා ස්වාමි පුරුෂවරු නම් සුරාපානය කරලා බොහොම සතුටු වුණා. ඒ වුණාට අපිට සුරාව දුන්නේ කවදාවත්. ඔවුන් සතුටු වෙනවා වගේම සතුටට අපිත් කැමතියි. එහෙම කල්පනා කරලා ස්වාමි පුරුෂවරු වෙනුවෙන් සකසලා තිබිච්ච සුරාව තව ටික ටික ඉතුරු වෙලා තිබුණා. මෙතන කාන්තාව 500ක් විතර ඉන්නවා. ඔවුන් කල්පනා කළා ඉතුරු සුරාව අපිත් බොමු කියලා. ගෙදරට වෙලා සුරාපානය කරන්න තියෙන අපහසුතාවය නිසා විශාකා මහ උපාසිකාවට සඳහන් කළා මෑණියනි උයනට යන්න කැමතියි කියලා. විනෝදයේ සඳහා උයනට යන්න කැමතියි. ඉතින් මහ උපාසිකාව අවසර දුන්නා එහෙනම් උයනට යන්න සූදානම් වෙන්න. මොකද මේ අයගේ බාරකාරීත්වයේ තියෙන උපාසිකාව යටතේ විශාකාව යටතේ. ඉතින් සියලු දෙනාම ඇගේ මූලිකත්වයෙන් උයනට ගිහිල්ලා උයනේ විනෝද වෙන අතරේ විශාකාවට හොරෙන් තමන් අරගෙන ගියපු සුරාව පානය කළා. ටික වෙලාවක් යනකොට ඔවුන් හොඳටම මත් වුණා. මහ උපාසිකාව දැනගත්තා මේ අය සුරා පානය කරලා කියලා. ඇයට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඒ වගේම බයකුත් ඇති වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමාන්තික ගෞරවයකින් ජීවත් වෙන කෙනෙක්. මොකක්ද එතකොට ඇති වෙන්නේ මේ බය? දැන් මේ කාන්තාව ඉන්නේ මගෙත් එක්ක. මේ අය හොඳින්ම සුරාපානය කරලා මත් වෙලා. අවටින් යන තීර්ථකයෙක් තීර්ථක ශ්‍රාවකෙක් මොවුන් සුරාපානය කරලා මත් වෙලා උයනේ දඟලන බවත් එතන මමත් ඉන්නවා බව දැනගත්තාම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවිකාවුත් සුරාපානය කරනවා කියලා මහ විශාල ප්‍රචාරයක් අරගෙන ගිහිල්ලා මටත් ඒක දැඩි අවනම්බුවක් යොදන්න පුළුවන්. අපහාසයක් කරන්න පුළුවන් කියලා කල්පනා කරලා අර කාන්තාවන්ට කතා කරලා ඔවුන් කරපු වරදේ තරම ඔවුන්ට මතක් කරලා දුන්නා.
ඔවුන් ඇත්තට මේක තේරුම් ගත්තා. තේරුම් අරගෙන අහනවා මෑණියනි අපි දැන් මොකද කරන්නේ? අපි අපේ ගෙවල් වලට ගිහිල්ලා ලෙඩ හැදිච්ච අය වගේ නිදා ගන්නද කියලා ඇහුවා වෙරි හිඳෙනකන්. මහ උපාසිකාව සඳහන් කළා ඒක උඹලගේ වැඩක්. ඒවට මම සම්බන්ධ නැහැ. එහෙම සඳහන් කරාම මේ කාන්තාව තම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා ගෙවල් වල අයට සඳහන් කළා අපිට සනීප නැහැ. හැම ගෙදරකම ගිහලා මට සනීප නැහැ. මං ටිකක් නිදා ගන්නවා කියලා නිදා ගන්නවා. හැන්දෑවේ ස්වාමි පුරුෂවරු වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර අයගෙන් අහනවා කෝ දරුවන්ගේ අම්මා කෝ බිදියණිය කෝ මගේ බිරිඳ. ඉතින් ගෙදර අය කියන්නේ අසනීපයි. ටිකක් නිදාගත්තා කියලා. ඉතින් මේ අය දැනගන්නවා දැන් මේ 500ක් දෙනාම එකපාර අසනීප වුණාද? සැකයක් ඇති වුණා. මොවුන් සුරාපානයවත් කළාද? ළඟට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනකොට හැමෝම සුරාපානය කරලා. ස්වාමි පුරුෂවරු ඔවුන්ට හොඳටම පහර දුන්නා. හොඳටම පහර දීලා ඔවුන්ගේ වෙරි මත නැති වෙනකම්ම ඔවුන්ට දඬුවම් කරලා පසෙක දාලා හිටියා. පස්සේ පොරොන්දු කරවගත්තා. ආයෙනම් මිම්මනත කවර කවමදාකවත් මේ වාගේ වරදක් නම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක පොරොන්දුවක් විතරයි. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා. දැන් පෙර දඬුවම් ලබාපු ආයෙත් අමතකයි. නැවතත් කල්පනා කළා උයනට ගිහිල්ලා සුරාපානය කරමු කියලා. මහ උපාසිකාවට කතා කරලා උයන් කෙලියට යන්න ඕනේ මෑණියනි කියලා සඳහන් කරාම මහ උපාසිකාව සඳහන් කළා එක වතාවක් ඔබලත් එක්ක ගිහිල්ලා අපකීර්තියට පත් නොවි බේරුණේ බොහොම අමාරුයි. එහු එකේ නැවතත් ඔබලත් එක්ක උයනට යන්න නම් මගේ කල්පනාවක් නැහැ කියලා. ඉතින් ඊළඟට මේ කාන්තාව තවත් උපායක් කල්පනා කළා. කොහොමද මේකට මග හදාගන්නේ? කොහොමද අවස්ථාව හදාගන්නේ? ඔවුන් කල්පනා කළා එහෙනම් අපි මහ උපාසිකා මෑණියන්ට කතා කරමු. බුද්ධ පූජාවක් කරන්න යන් කියලා. එහෙම කිව්වොත් ඇය අනිවාර්යෙන් එනවා. ඉතින් ඒ නිසා සඳහන් කළා මෑණියනි බුද්ධ පූජාවක් කරගන්න නම් ඕනේ. අපට ඒ සඳහා අනුග්‍රහ කරනවාද කියලා. ආයෙන ලෑස්ති වෙන්න. විහාරයට යන්න නම් මාත් වෙනවා කියලා. දැන් අර අය සුවඳ මල්, සුවඳ තෙල් මේ ආදී නොයෙක් දේවලුත් ලැහැත්ති කරගෙන මේ අතරේ සුරා බඳුනුත් සංගවගත්තා. දැන් විහාරයට ගියා. මල් පහන් පූජා කරන කටයුතුත් කළා. ඔය අතරේ මේ කට්ටිය සුරාවත් පානය කළා. ඊළඟට මේ අය ඇවිල්ලා බණ අහන්න ධම්සභා මණ්ඩපෙටත් ගොඩ වුණා. භාග්‍යතුන් වහන්සේත් වැඩලා. මේ කාන්තාව සුරා පානය කරලා දැන් ක්‍රමානුකූලව බෙරි වෙමින් එනවා. සිහිය ටික ටික අසිහිය බවට පත් වෙමින් එනවා. කෙටියෙන්ම සඳහන් කළොත් මොවුන් දැන් ඉන්නේ ප්‍රමාදී ස්වභාවයෙන්. සුරාව ගැන එහෙමනේ කියන්නේ පින්නතුනි. මදයටත් පත් කරනවා ප්‍රමාදයටත් පත් කරනවා. මජ්ජ පමාදට්ටාන. මදයට සහ ප්‍රමාදයට පත් කරනවා සත්‍යය. ඇයි මේ ප්‍රමාදයට පත් කරනවා කියලා කියන්නේ? සාමාන්‍ය මිනිස්සු නිකන් ඉන්න වෙලාවට දහම සමග හැසිරෙනවා බොහෝම අඩුයි. ප්‍රමාදී කටයුතු වලම තමයි යෙදෙන්නේ. රූප වාහිනියක් ගාව. සමහරුන්ගේ දවසකට පැය කීයක් ගෙවෙනවද? දුරකථනය අතරේ
දවසකට පැය කීයක් ගෙවෙනවද? නිකන් ගත කරන කාලේ, අල්ලාප සල්ලාපේ යෙදෙන කාලේ, නින්දට යොමු කරලා තියෙන කාලේ. මෙන්න මේ විදිහට කල්පනා කරලා බලහම බොහොම ප්‍රමාදී ස්වභාවයෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. ප්‍රමාද වෙච්ච අය. නමුත් මේ ශාසනයේ ප්‍රමාදයේ කවදාවත් වෙනතින අගේ කරන්නේ නැහැ. මේ ශාසනයේ අගේ කරන්නෙම අප්‍රමාදය. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාණී මාදී පුජ්‍යලයා නොමැරුණ කෙනෙක්. අමෘතය වගේ. අප්‍රමාද පදේ අමෘත පදයයි කියලා සඳහන් කරලා තියෙනවා. පමාදෝ මච්චුනෝ පදං. පමා වෙච්ච අය නොමැරුණත් නැත්නම් ජීවත් වුණත් මැරුණ අය වගේ. ප්‍රමාදී පුජ්‍යලයා ජීවත් වුණත් මැරුණ අය වගේ. එනිසා මේ අප්‍රමාදී බව ජීවිතයක තියෙන මහා විශාලතම යහපත. ඒ ජීවිතයේ තියෙන විශාලතම යහපත. මේ ලෝකේ පින්කම් කරන අය අතර විශාලතම පින්කම අප්‍රමාදයයි කියලා සඳහන් කළේ. පින්කම් කරන අය අතර තියෙන විශාලතම පින්කම අප්‍රමාදයයි. ඒකට කරුණ ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. පින්නතුනි, යම් කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඒක ඔහුගේ ජීවිතයට මොනතරම් යහපතක්ද? අපි මතක් කළානේ සියලුම පින්කම් අතර විශාලතම පින්කම අප්‍රමාදයයි කියලා. ධර්මයේ කොහොමද දන්නවද? උදාහරණේ පෙන්වන්නේ. ඇතාගේ පිය සටහන ඇතුලේ මේ ලෝකේ අන්‍ය වූ සියලුම සත්තුන්ගේ පා සටහන් තියන්න පුළුවන්. ඒ තරම් ඇත් පියවර ලොකුයි. අන්න ඒ වගේ තමයි මේ ජීවිතයක මේ බුද්ධ ශාසනයක කරගන්න තියෙන සියලුම කුසල ධර්මයන් අප්‍රමාදයේ කියන ධර්මයට යටයි. සියලු කුසල ධර්මය අප්‍රමාදයේ කියන ධර්මයේ තුලයි තියෙන්නේ. හැම කුසලයකටම මුල අප්‍රමාදයයි. නමුත් රාරක්කු බීලා මතට භාජනයේ නොවිච්ච අය සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන්නේ බොහොම ප්‍රමාදී ස්වභාවයෙන් නම් අපිට පේනවා මේ ප්‍රමාදී බව. තුනුරුවන් සරණ යන එක, පන්සිල් ආරක්ෂා කරන එක ජීවිතවල කොච්චර අතහැරිලාද? පන්සිල් ඇති මිනිස්සු කොපමණද ඇත්තේ? පන්සිල් නැති මිනිස්සුම වැඩි. ඒ සීලය තුල ශික්ෂණයටපත් වෙලා නැති පිරිසමයි වැඩි. පසළොස්වක පොහොය දවසට සිල් ගන්න පිරිසට වඩා සිල් නොගන්න පිරිස වැඩි. ඒතර මේ පන්සිල් ආරක්ෂා නොකරන තෙරුවන් සරණ නොගිය මේ ප්‍රමාදී වෙච්ච පුජ්‍යලියෝ. මේකට තමයි ප්‍රමාදී කියලා සඳහන් කරන්නේ. මේ සංසාරයෙන් එතර යන්න කුසල් වඩන්න වීරිය කරන්නේ නැහැ. ප්‍රමාදේ නිසා. සතර අපායට යන්න හේතු වෙන කරුණු ළඟ පැය ගණන් කල් ගත කරන අය විනාඩි 10ක් දවසකට බුදුන් වඳින්න කාලය වෙන් කරන්නේ නැහනේ. විනාඩි 10ක් බුදුන් වඳින්න කාලය වෙන් කරන්නේ. සමහර වෙලාවට චාරිත්‍රානුකූලව මල්වට්ටියක් කඩලා පහනක් දැල්වලා ආසනයේ උඩ තියලා පිටත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වඳින්න තරම්වත් ඔවුන්ට වෙලාවක් නැහැ. නමුත් සතර අපාය උදෙසා විවෘත වෙලා තියෙන පාරි ගමන් කරන්න ඔවුන්ට ඕන තරම් කල් තියෙනවා. ප්‍රමාදී අය සාමාන්‍ය ජීවිතෙත් ඔවුන් ප්‍රමාදී නම් සුරාවෙන් මත් වෙලා සිහිය තවත් හොඳටම නැති වුණාට පස්සේ කවදා ප්‍රමාදී වෙන්න කටයුතු කරන්නේ. ප්‍රමාදය සත්වයාගේ සසර ගමන දික් කරන්න කොච්චර හේතු වෙනවද?
අප්‍රමාදයේ ඒ වලකණ්ඩ කොච්චර බලපානවද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. මේ අප්‍රමාදී ධර්මය ජීවිතේ හැමදාම ප්‍රගුණ කරන්න ඕනේ. 45 අවුරුද්දක් ලෝක සත්වයාට නිවන් මඟ කියලා දුන්න භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන අන්තිමට ඔබට මට දේශනා කළේ අප්‍රමාදී ගැන. අවසාන මොහොතෙත් සිහිපත් කළේ මහණෙනි අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී බව සත්වයාගේ යහපතටම හේතු වෙනවා. අප්පමාදේන සම්පාදේත. අප්‍රමාදීව වහවහ කුසල් දහම් සම්පාදනය කරගන්න කියලා දේශනා කළේ. එතකොට දැන් මේ කාන්තා පිරිසත් සුරා පානය කරලා හොඳට වෙරි මත දැනීගෙන එන වෙලාව. පින්නතුනි මේ වෙලාවේ මාරපාක්ෂික දෙවියෙක් මේ සිදුවීම දැකලා මේ මාරපාක්ෂික දෙවිය කල්පනා කළා නුසුදුසු තැන එත සුදුසු තැන නුසුදුසු දේවල් කළ යුතුයි. නොගැලපෙන දේවල් කළ යුතුයි. මේ මාරපාක්ෂික දෙවිය එහෙම හිතලා අර කාන්තාවන්ට ආවේශ වෙලා සුදුසු තැන නුසුදුසු තැන අවබෝධයක් නැතුව ඔවුන් ලව්ව ගීත කියෙව්වා. ඔවුන් ලව්ව නැටුම් නැටෙව්වා. ඔවුන් ලව්ව අත්පොල සන්දුන්නා. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ බැලුවා ඇයි මෙහෙම වෙන්නේ? කවුද මෙතන ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ දන්නවා. මාර පාක්ෂික දෙවියෙකුගේ බලපෑමක් මේ කාන්තාවන්ට තියෙනවා. ඒ කියන්නේ මොවුන් කොහොමත් අප්‍රමාදී. නමුත් මේ මොවුන් කොහොමත් ප්‍රමාදී. මේ ප්‍රමාදී වූ තැනැත්තියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. කවුද මේ මාර පාක්ෂික දෙවියා? එතකොට මේ ප්‍රමාදී පුජ්‍යලයෝ දැක්කහම මාර පාක්ෂිකයෝ වුන් ළඟට ලං වෙනවා. තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. වීරිය වඩනවා කියලා කියහම එක දිගට නොසැලෙන වීරියක් වෙනවා නම් මේ ශාසනය කොයිතරම් උසස් තැනකට යන්න පුළුවන්කම තියෙනවද? දැන් මෙතන අපිට හොඳට පැහැදිලිව පේනවා ප්‍රමාදී තැනැත්තෝ තැනැත්තියෝ දැක්කහම මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කොයිතරම් අපෙන් වැඩ ගන්නවද? නුසුදුසු දේ සුදුසු තැන්වල අපිලව කරවනවාද? ආන් ඒක තමයි පින්නතුනි. කාලයක් තිස්සේ හොඳට සිල් ගත්ත, හොඳට භාවනා කළ, හොඳට ගුණ පුරපු දන් දුන්න සමහර අය කාලයක් ගියහම සිල් ගන්න එක නතර කරලා, දන් දෙන එක නතර කරලා, ගුණ පුරන එක නතර කරලා, කරුණාව මෛත්‍රිය ඔවුන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා ඔවුන් අර පරණ හිටපු තැනටත් වඩා හුඟක් පල්ලෙහාට වැටිලා. මොකද අපේ සුළු අඩුපාඩුව දැකලා මාරපාක්ෂිකයෝ අපිට හරියට පහර දෙනවා. ඒක නිසායි අපි සිහිය ප්‍රඥාව ඇතුව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් මාරපාක්ෂිකයෝ ඔබට මට අපි හැමෝටම බාධා කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ආන්ගේ මාරපාක්ෂිකයන්ගෙන් ගැලවෙන්න කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණාව අපි මනාව කල්පනා කරලා තියෙන්න ඕනේ. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ කාන්තාවන්ට මාරපාක්ෂිකයන්ගේ බලපෑමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරලා ලෞතුරා බුදු බව මම ලබා ගත්තේ මාරපාක්ෂිකයන්ට ඉඩ දෙන්න නෙමෙයි. මාරපාක්ෂිකයන්ගේ බලය බිඳින්න ඕනේ. දැන් බලන්න පින්නතුනි. මාරපාක්ෂිකයෝ අපි නිරයට ගෙනියන්න කටයුතු කරනකොට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළේ මේ සත්වයා මාරපාක්ෂිකයන්ගෙන් මුදව ගන්න ඕනේ. මාරපාක්ෂිකයන්ගේ එඩි බිඳලා දාන්න ඕනේ. කොයිතරම් ශ්‍රේෂ්ඨද භාග්‍යතුන් වහන්සේ හිතන හැටි.
මොනතරම් උත්තරීතරද? ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ පින්නතුනි. ආන්ගේ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ එදා මනාව දැක්කා මාරපාක්ෂිකයෝ වුන්ට බලපෑම් කරලා. අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේ මාරපාක්ෂිකයන්ගේ බලපෑමෙන් මොවුන් මුදව ගන්න කියලා හිතලා. මහ විශාල අඳුරක් මෙව්වා. කෑලි කපන්න තරම් අන්ධකාරයි. මොන තරම් අඳුරුද කියලා කියනවනම් අර කාන්තාවන්ගේ උගුර ගාවට තිබිච්ච සුරාව වේලිලා වෙරි මත හිඳිලා ගියා. මේ අන්ධකාරය නිසා. එතන මහා අඳුරක් පිහිටවල අපේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම මහමෙර මුදුනට වැඩම කරලා එතනින් බලාගෙන හිටිය කාන්තාවන්ගේ දැන් නම් වෙරි හිඳිලා ඕල්දරෝම ධාතුවෙන් සුදු බුද්ධ රශ්මි ජාලාවක් විහිදවලා මෙතෙක් තිබිච්ච අඳුර සම්පූර්ණයෙන් මගහරවලා මේ කාන්තාවන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. වෙරි හිඳිලා හිටපො බොහෝම ලැජ්ජාවට පත් වෙලා හිටියේ. මොකක් නිසාද? ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ අපි කොහොම හැසිරෙන්නේ නැද්ද කියලා. ආන්ගේ කාන්තාවන්ට දහම් දෙසන්නයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ඊට කලින් අපි දැනගත්තා අපේ කොතන හෝ ආධ්‍යාත්මික අඩුපාඩුව දැකපු ගමන් මාරපාක්ෂිකයෝ අපිට බලපෑම් කරනවා කියලා. කාලයක් තිස්සේ බුදුන් වඳින්න තීරණය කරපු කෙනා, කාලයක් තිස්සේ බුද්ධ වන්දනාව කරපු කෙනා තවත් කාලයක් එනවා වන්දනා කරන්න නැතිය බුද්ධ පූජාවකට සහ සම්බන්ධ වෙන්න සම්මාදන් වෙන්නවත් දෙන්නේ නැහැ. බුද්ධ වන්දනාව කරපු දවසක් මතක නැහැ. හරියට බණක් අහපු දවසක් මතක නැහැ. පන්සිල් රැකපු පොයට සිල් ගත දවසක් මතක නැහැ. ඇයි මේ මාරපාක්ෂිකයෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරලා තියෙන හැටි මේ තියෙන්නේ. ආන් ඒ වගේ ඔබේ ජීවිතයටත් මගේ ජීවිතයටත් අඩුපාඩුව දැක්ක දවසට අමනුෂ්‍ය ලැබිලා අපිට බාධා කරනවා. ඊට කලින් සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා අමනුෂ්‍යයන්ට බලපෑමක් කරන්න බැරි වෙන විදිහේ තමන්ගේ ආරක්ෂාව තමන්ම හදා ගන්නයි තියෙන්නේ. අනුන්ගෙන් ආරක්ෂා වෙන වැඩපිළිවෙල තමන්ම හදා ගන්නයි තියෙන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ අර අඳුර මවලා අන්ධකාරයෙන් ආලෝකයක් මවලා අඳුර නැති කරලා අර කාන්තාවන්ට දහම් දේශනා කරනවා. කෝනුහාසෝ කොහොමද උඹලා hina වෙන්නේ? කිමානන්දෝ කොහොමද උඹලා සතුටු වෙන්නේ? කොහොමද hina වෙන්නේ? කොහොමද සතුටු වෙන්නේ? ඇයි අපිට hina වෙන්න බැරි? ඇයි අපිට සතුටු වෙන්න බැරි? භාග්‍යවතුන් වහන්සේ මේ අහන්නේ 11 ගින්නකින් පිච්චෙනකොට කොහොමද hina වෙන්නේ කියලා. එතකොට පින්නතුනි මේ 11 ගින්නකින් පිච්චෙනවා කියලා කියහම තනකොළ, දැව දඬු මේ ආදී දේවල් දාලා ගිනි ගොඩක් ගහපුවාම ඒ ගින්න නැගෙනවා අපිට හොඳට පේනවා. දැවෙනවා අපිට හොඳට පේනවා. නමුත් ශරීර අභ්‍යන්තරයේ ඇටමස් ගිනි අරගෙන නැගෙන ගින්න අපිට පේන්නේ නැහැ. නමුත් ඒක හොඳ ආකාරවම දැනෙනවා. මොනවද මේ ඇටමස් ගිනි අරගෙන සර්වාංගයේ දවාගෙන නැගෙන ගින්න? මේකට කිව්වේ 11 ගින්න කියලා. ගිනි 11කින් පිච්චෙනවා කියලා නේ අපි සඳහන් කළේ. පෘථග්ජනයා ගිනි 11කින් පිච්චෙනවා. පළවෙනි එක තමයි රාගය. රාග ගින්න. ඇබැවින්ම රාගයේ ගින්නක්ද? ඒ ගින්න වැදුන, ඒ ගින්නෙන් දැවුන කෙනෙක් රාගයේ වේදනාව හොඳටම දන්නවා. රාගය කියලා කියන්නේ හැබැවින්ම මහ දරුණු ගණයේ ගින්නක්.
මේ රාගයට අයහපත පැත්තෙන් කළද නොහැකි දෙයක් නැති තරම් වගේ. නිකන් හිතලා බලන්න. රාගය නිසා කොච්චර අකුසල් මිනිස්සු කරනවද කියලා. අම්මා තාත්තට සලකන එකත් අරිනවා. මව්පියන්ට දොස්පස් කියනවා. මොකක් නිසාද? රාගය නිසා. එතකොට මව්පියන්ට සලකන එක අත්හැරී රාගයේ මොන හේතුව නිසාද? බිරිඳක් නිසා. සමහර වෙලාවට ඕන තරම් ඔබේ ජීවිතවල අත්දැකීම් ඇති. බිරිඳගේ කියමන් අහලා තමන්ගේ මවට පහර දෙන පුත්තු කොච්චර ඉන්නවද? බිරිඳගේ කියමන් අහලා තමන්ගේ තාත්තට පහර දෙන අවමන් කරන දරුවෝ කොච්චරනම් ඉන්නවද? බිරිඳක් නිසා මව්පියෝ අතරමං කරපු අය. බිරිඳක් නිසා මව්පියෝ සමාජය තුළ පීඩාවට පත් කරපු අවස්ථා. මේ සමාජයේ කොච්චරනම් හම්බ වෙනවද? සමහර වෙලාවට තමන්ගේ බිරිඳ ගෙදර එන ස්වාමි පුරුෂයාට සඳහන් කරනවා මේ ඔබේ මව්පියෝ බොහෝම කරදරයි. ඒ අය තවදුරටත් මේ ගෙදර ඉන්නවා නම් මම මෙහින් යනවා කියලා. එහෙම නැත්තම් එක්කෝ මේ අය වැඩිහිටි නිවාසයකටවත් පිටත් කරමු. එහෙම නැත්නම් මොනවා හරි කරමු. ආන් එහෙම කතා කරපු සමහර කාන්තාවන් Tamanට සතුටින් තියාගන්න ඕන නිසා ඒ කාන්තාවන්ගේ සහාය Tamanට තව තවත් ජීවිතේ අවශ්‍ය නිසා ඒ කාන්තාවන්ගේ ඉල්ලීමට අනුව අම්මලා තාත්තලා කොච්චර පිරිසක් දරුවෝ විසින් ගෙනහිල්ලා ඒ අනාථ නිවාසවල තියලා තියෙනවද? සමහරලාට අතට කීයක් හරි දීලා බස් එකට නංගනවා. ජීවිතේ බොහොම වයෝවෘද්ධයි වයසේ අග්ගිස්සට ගිහිල්ලා ඉන්නේ. නමුත් බහින තැනක් නැහැ. බහින තැනක් දන්නේ නැහැ. කරන්න ඕනේ මොනවද කියලා එතනින් එහාට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට බස් එක යන්නේ කොහාටද කියලාවත් දන්නේ නැහැ. ඒ දරුවම ගෙනහිල්ලා නංගනවනේ. ඉතින් ගමනාන්තයේ දක්වා ගිහිල්ලා අන්ත අසරණ වෙලා අසීමාන්තික දුක් විඳිනවා. එහෙම අය මේ සමාජෙ කොයිතරම් දකින්න ඉන්නවද? ඇයි මව්පියන්ට හදා වඩාගත්ත ගෙදරින් යන්න උනේ? 10 මාසයක් කුසේ තියාගෙන ආරක්ෂා කරලා ගැබ් පෙළහර කරලා රැකවරණේ දීලා මෙලවට බිහි කරගත්ත දරුවා. මැස්සෙක් මදුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව පුදුම ආරක්ෂාකාරී විදිහට රැකවරණයකින් හදලා වඩලා පෝෂණය කරපු දරුවා. ඉල්ලන වෙලාවට ඉල්ලන දේවල් ගෙනල්ලා දීලා සතුට ඇති කරපු තමන්ගේ දරුවා. ඊටාම මෑත කාලේ හම්බ වෙච්ච මේ කාන්තාවක් නිසා ජීවිතය දුන්න අම්මා තාත්තා අසරණ කරන්න අතරමං කරන්න ඔවුන්ට හිතෙනවා. බිරිඳගේ ඉල්ලීමට එකඟ වෙන්න වෙනවා. මොකද්ද මේ තියෙන්නේ මෙතන? ඇයි බිරිඳට පිටුපාන්නේ නැත්තේ? මව්පියෝ මේ ගෙදර තවදුරටත් රැඳෙනවා නම් ඔබ කියන්නේ මේ ගෙදරින් ඔබ යනවා කියලාද? කැමති යතක් බලාගෙන ගියාට කමන්නේ. ඔබට මම ලැබුණෙත් මට මේ සියලු සම්පත් ලැබුණෙත් මව නිසාය කියලා කතා කරන්න පුළුවන් අභිමානවත් දරුවෝ කීයෙන් කී දෙනෙක් මේ සමාජයේද? ආන් ඒකයි සඳහන් කළේ සිංග කියලා කියනවා පින්නතුනි පාලියෙන් අඟට. සිංග කියලා අඟට කියනවා. එතකොට සිංග කියලා අඟට විතරක් නෙමෙයි රාගයටත් කියනවා. අඟක් හරි ශක්තිමත්. අඟකින් පුළුවන් බොහෝ දේවල් සිදුරු කරන්න. ඒ අඟ හරි ශක්තිමත්. කපන්නවත් බැරි තරමට ශක්තිමත්. ඒ නිසා පහර දුන්නොත් ඕනෑම තැනක් හිල් කරගෙන යන්න තරම්
මහා ශක්තියක් මේ අංගවල තියෙනවා. එතකොට සිංහ කියලා කියන්නේත් අඟට කියලා මම සඳහන් කළා. රාගයටත් සිංහ කියලා කියනවා. ඇයි එතකොට රාගයට සිංහ කියලා කියන්නේ? අඟක් ඕනෑම දෙයක් සිදුරු කරගෙන යනවා. රාගය කුසලයේ නැමැති ප්‍රාකාරය සිදුරු කරනවා. ඒක තමයි රාගයේ හැටි. කුසල් නැමැති ප්‍රාකාරය සිදුරු කරලා දානවා රාගය විසින්. ඒ නිසා රාගයට සිංහ කියලා කියනවා. එතකොට සත්වයා නිරන්තරයෙන් රාගයෙන් දැවෙනවා රාගය නිසා. ස්වාමියාට බිරිඳ ගැන සැකයක් ඇති වුණොත්, බිරිඳට ස්වාමියා ගැන සැකයක් ඇති වුණොත්, ප්‍රේමවන්තියට ප්‍රේමවන්තයා ගැන, ඔවුනොවුන් කෙරෙහි ඔවුනොවුන්ට සැක ඉපදුනොත් කන්නේ නැහැ. සමහරලාට නාන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. මෙන්න මේ වාගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මේ රාගික ගින්නෙන් දැවි දැවි ජීවත් වෙනවා. මේ ලෝකෙ මිනිහෙක් වැඩියෙන්ම කැමති තමන්ගේ ජීවිතේට, නමුත් රාගය දරා ගන්න බැරි වුණ තැන ජීවිතෙත් විනාශ කරගන්නවා. ඒත් නිසා මේ දැවෙන ගිනි 11න් එකක් හැටියට මුලින්ම භාග්‍යතුන් වහන්සේ රාගය දේශනා කළා. රෑ දවල් පිච්චෙනවා. ද්වේෂයත් ඒ වගේම තමයි පින්නතුනි. ඊටාම බරපතල අකුසල කර්මයක් හැටියටයි ද්වේෂය හඳුන්වලා තියෙන්නේ. මොකද ද්වේෂ සහගත පුද්ගලයා කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියන කාරණාව ඔහුටවත් නොවැටහෙන කෙනෙක්. ද්වේෂ සහගත පුද්ගලයාගේ ස්වභාවය ඒකයි. කල යුත්තේ නොකල යුත්තේ අවබෝධ වෙන්නෙම නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට නොකල යුත්තමයි කරලා තියෙන්නේ. එහෙම කටයුතු කිරීම නිසා අන්තිමට මහ විශාල පාඩුවකට මූණ පාන්න සිද්ධ වෙන්නේ Tamanටමයි. ඒ ද්වේෂය නිසා කෙනෙකුට පහර දීගෙන යනකොට බේරගන්න අම්මාවත් සමහරලාට අම්මටත් අත ඉස්සෙනවා. අත ඉස්සෙලා නතර වෙන්නේ නැහැ. අම්මටත් පහර දෙනවා. මවටත් පහර දීලා මොනතරම් අකුසල් කරගත්තද බලන්න. පියාණන්ට පහර දීලා මොනතරම් අකුසල් කරගන්නවද? සමහරලාට නොඑක් පින්කම් කටයුතු, බුද්ධ පූජාවල් ඒ අවස්ථාවක ද්වේෂයෙන් හිටියොත් තවඩ භාග්‍යතුන් වහන්සේටත් බනිනවා. සම්බුද්ධ පූජාව පවත්වන එකටත් බනිනවා. මොකක් නිසාද? ද්වේෂසිත. ඒ නිසා ද්වේෂසිතට පුළුවන් මහා දරුණු ගණයේ අපරාධ කරන්න. දරුණු ගණයේ අපරාධ කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි, මෝහය. මොකද්ද මේ මෝහය කියලා කියන්නේ? මුලාව, මෝඩකම, අනවබෝධය, මේ කාරණා මෝහය කියන වචනය තුල අන්තර්ගතයි. මොනවා ගැන අනවබෝධයද? මොනවා ගැනද මුලාවටපත් වෙලා ඉන්නේ? ත්‍රිලක්ෂණය පිළිබඳව අනවබෝධය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපි මේකට කියන්නේ ත්‍රිලක්ෂණය කියලා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ, යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. එහෙනම් පින්නතුනි, බුදුදහමට අනුව මේ ලෝකේ නිට්ටය වූ දෙයක්, සාමාන්‍ය ලෞකික ලෝකේ නිට්ටය වූ දෙයක් නෑ. නිට්ටය දෙයක් නැත්තම් සියල්ලම අනිත්‍යයි. ඒතර සියල්ලම අනිත්‍යයි නම් එතන තියෙන්නේ මොනවද? දුක. එහෙනම් මොකද්ද මෝහය කියලා කියන්නේ? ත්‍රිලක්ෂණය අවබෝධ නොකරගෙන යම් යම් එදිනෙදා කටයුතු වල අතපසු වීම එක්ක දුකටපත් වෙලා ඉන්න අය. නමුත් යමෙකුට ත්‍රිලක්ෂණේ වැටුණා නම් ඔහු මනාව දකිනවා මේ ජීවිතේ මනාව සැලසුම් කරලා ගොඩනගන හැටි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට වැටහෙනවා.
ඔහු ළඟ බැඳීම් හිගවෙනවා. අල්ලා ගැනීමෙන් ඔහු ඈතට යනවා. තෘෂ්ණාවෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒ තුලින් නිවනට පාර හදා ගන්නවා. එහෙනම් අවිද්‍යා අන්ධකාරයෙන් අත මිදලා විද්‍යාවේ ආලෝකයේ කරා ගමන් කරන්නයි මෝහයෙන් තොර වෙන්න කියලා දේශනා කළේ. නමුත් යමේ මෝහ සහගත නම් යම් පුද්ගලෙක් තාමත් එහෙමම නම් ඒ අඥාන බව මෝහ සහගත බව දීර්ඝ කාලයක් මහත් දුකක් බවට පත් වෙනවා. ඒ නිසා මෝහයේ ගින්නක්. ජාතිය ගින්නක්. ඒ ජාතියේ ඉන්නක් කියන්නේ පින්නතුනේ ජාති කියලා මෙතන කියන්නේ උපත. මේ ලෝකේ කෙනෙක් විඳිනවා නම් දුකක්. ඒ විඳින හැම දුකකටම හේතුව මොකද්ද? උපත. උපත නිසා අපිට මහත් දුක් කන්දරාවකට මූණ පාන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට දෙව්ලොවින් ඇවිල්ලා මනුලව උපදින්නේ ආපහු පින් කරගෙන දෙව්ලොවටම එන්නම් කියලා. දෙව්ලොවින් ලැබිච්ච පණිවිඩෙත් ඒකයි මනුලවට ගිහිල්ලා නැවත පින් කරගෙන අපි ගාවටම එන්න කියන එකයි. නමුත් පින්නතුනි අපි ආවේ කුසල් කරගෙන එහි යන්නේ. නමුත් මෙහෙ ආවට පස්සේ මේ જાතියේ ඉපදුනාට පස්සේ මෝහය නිසා පාප මිත්‍ර ඇසුර නිසා මේ ජීවිතේ විනාශ වෙනවා Tamanටවත් තේරෙන්නේ නැතු. මෝහය. ඒ මෝහයෙන් අත මිදෙන්න කියලා දේශනා කළා. එහෙම නැත්නම් හරියට සංසාරේ මහා දුක් රාශියකට අපි කැඳවගෙන යනවා මෝහය. එහෙනම් ජාතිය ඉපදීම දුකයි. ඉපදුන නිසා තමයි විඳින්න තියෙන මේ සියලු කරදර විඳින්න වෙලා තියෙන්නේ. ඒතර සසර දිගින් දිගට ඉපදෙමින් යන්න ප්‍රධාන හේතුවක් බවට මෝහයක් තියෙනවා. ජාති ඊළඟට ජරා ව්‍යාධි මොනවද මේ ජරා කියලා කියන්නේ? වයසට යනවා. කවුද කැමති වයසට යන්න? මේ ලෝකේ වයසට යන්න කැමති අය නෑ පින්නතුනි. හැමෝම කැමති මේ තරුණ වයසට. නිරෝගී ශරීරයක් තියෙනවට. හොඳට වැඩුණ අතපය තියෙනවට. වයස්ගත පෙනුම නැතුවට හැමෝම හරියට කැමති. නමුත් දවසින් දවස මොහොතින් මොහොත මම කොහාටද යන්නේ? ජරාව හොයාගෙන යනවා. මොකද්ද මේ ජරාව හොයාගෙන යනවා කියලා කිව්වේ? ජරාවටපත් වෙනවා කියලා කිය වයසටපත් වෙනවා කියන එකයි. දැන් අපි කැමති නෑනේ වයස යනවට. අපි අකමැති වෙලා ඉන්නකොටම අපිට අපේ ජීවිතය අහිමි වෙනවා. බොහොම සතුටින් මෙතන මෙහෙම හිටියත් කොයි වෙලාවෙ ජීවිතේ ලැබෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ජීවිතේ නොලැබෙයිද දන්නේ නැහැ. ආන් ඒකින්ද ජරාව හැම වෙලාවෙම ගින්නක්. දවනවා පුලුස්සනවා අලු පේන්නේ නැහැ. වයසට යෑමේ දුක මනාවම තහවුරු වෙන තැනක්. ආන් ඒ නිසා ව්‍යාධිය නිසා හැමෝම හරියට දුක් වෙනවා. ජරාව නිසා තවත් බොහෝසේ දුක් වෙනවා. ව්‍යාධිය නිසා දුක් වෙනවා කියලා කියහම ජාති ජරා ව්‍යාධි මරණ. ජාතිය නිසා මරණය, මරණය නිසා ව්‍යාධිය. දැන් ජාතිය නිසා ජරාව, ජරාව නිසා ව්‍යාධිය, ව්‍යාධිය නිසා මරණය. ආන්ගේ තත්වයට අපි හැමදාම ක්‍රමක්‍රමයෙන් බඳුන් වෙනවා. නමුත් මෝහය නිසා දවසින් දවස මට මගේ ආයුෂ අඩු වෙනව නේද? ජීවිතය අහිමි වෙනව නේද කියන කල්පනාව නැති නිසා ඒ කරන කටයුතු ඒ විදිහටම කරගෙන හිටියා. ඒ කියන්නේ යහපත් නෙමෙයි අයහපත් කටයුතු.
දැන් ජරා ජීර්ණත් වෙලා අතපය වාරු නැති වෙනකන් මහ පොළොව මත ඇද වැටෙනකන් සමහර කෙනෙකුට යහපත දකින්න පුළුවන්කමක් නැහැ. ඇත්ත ඇති හැටියෙන් වැටහෙන්නේ නැතුව ගියානේ. ආන් ඒක නිසා පින්නතුනි දැන් වයෝවෘද්ධ තත්වයටපත් වෙලා දැන් නම් දුක හිතෙනවා. කරගත යුතු දේවල් කොයිතරම් තිබුණද මට කරගන්න විතරයිනේ බැරි වුණේ කියලා. ඊළඟට මරණය. මරණය කියලා කියන්නේ සත්වයාගේ එක ආත්මයකින් කෙරවල. මේ ජීවිතයේ කෙරවල. මෙහි අත්හරිනකොට තව තැනක ඒ අල්ල ගන්නවා. ආන් ඒක නිසා නමුත් මරණය නිසා අපිට තියෙන පුදුම බයක්. මැරෙනවා කියලා කියහම කොච්චර බයයිද? මරුව ළඟ ළඟ එනවා කියලා දැනගෙන හිටියොත් කොහොම බීතියටපත් වෙයිද? ආන් ඒකින්ද පින්නතුනි මරණයත් මහ ගින්නක්. මැරෙනවා කියලා මතක් වෙනකොට තියෙන්නේ මහ ලොකු බයක්. මරණ සතිය වඩලා නැති යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් මරණය සම්බන්ධයෙන් ඔහු තැති ගන්නවා. ඊළඟට දේශනා කළේ මරණය සම්බන්ධයෙන් තැති ගන්න පුජ්‍යලයා රෑ දවල් දෙකේම දැවෙනවා වගේ. දුක්ඛ, දෝමනස්ස, උපායාස අනිත්‍ය බවත් එක්ක ඊළඟට තියෙන දුක. දුක් දුම්නස්. මෙන්න මේ ආදී වශයෙන් මේ මුළු ජීවිත කාලයම දුකින් පිරීලා ගත වෙන ජීවිතයක්. මේ මුළු ජීවිත කාලයම මේ ගිනිය කොළහින් පිච්චි පිච්චි ගත වෙන කාලයක්. ඇටමස් දැවි දැවි තියෙන මේ මොහොතේ කවර සිනාද කවර සතුටක්ද කියලා භාග්‍යතුන් වහන්සේ අපෙන් අහලා තියෙනවා. පින්නතුනි අපිට ලැබිච්ච මේ වාසනාවන්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය බුද්ධාන්තරයක් තුල මනාව සංයමයට පත් කරගන්න බැරි වුණොත් අබුද්ධෝත්පාද කාලවල ඉපදුනහම සත්වයාගේ ජීවිතවලට තියෙන අවාසනාවන්ත බව. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනහම සංසාර ගමන කෙරවල කරගන්න කටයුතු කරගන්න අපිට අවබෝධයක් නැතුව සීම. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ ගත කරන ජීවිත කාලය අබුද්ධෝත්පාද කාලී ජීවිතයක් හා සමාන ජීවිතයක් බවට පත් වෙනවා නම් ඒක මහ පුදුම අවාසනාවන්ත බවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්වයාට නිවැරදි මඟ මනාව දේශනා කරලා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙල පෙන්නලා ඒ වැඩපිළිවෙල හදලා දීලා සතර අපා දුක ගැන කියලා දීලා මෝහයෙන් තොරව ප්‍රඥාවේ ආලෝකය පහළ කරගෙන සසර ීම හොයාගෙන යන මගද පෙන්නපු ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙන්න මේ 11 කින්නෙන් දිවා රාත්‍රී දෙකේම මේ සත්වයා දැවෙනවා. මොකද්ද නැවත සිහිපත් කළොත් ජාති, ජරා, ව්‍යාධි මේ ආදී ගිනි 11. දෙම නැතු සිහිපත් කළොත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සත්වයා පිලිස්සෙනවා. ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් සත්වයා දිවා රාත්‍රී දෙකේම දැවෙනවා. ඊළඟට සිහිපත් කළා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ ආදී 11 ගින්නකින් රෑ දවල් දෙකේම දෙවි දෙවි ඉන්න මොහොතක කොහොමද hina වෙන්නේ කියලා අහන්නේ. hina වෙන්න පුළුවන් මේ ලෝකේ ආර්යයන් වහන්සේලාට නම් සැක නැතුව. රහතන් වහන්සේ කොහොමත් සතුටින් ඉන්නේ. යටත් පිරිසෙන් සෝවාන් වහන්සේත් ඉන්නේ ලොකු සතුටක. මොකක්ද ඒ සතුට? ආයේ කවදාවත් මේ සංසාරේ ගොරබිරන් සසරට යන්නේ කියන සතුට. එවන් සතුටක් ඔබටත් මටත් නැහැ.
නමුත් ලොකු අස්වැසිල්ලක් තියෙනවා. සෝවාන් නුවණොත් නිරේට යන්න තියෙන ප්‍රවණතාවය හුඟක් වැඩි. නමුත් භාග්‍යතුන් වහන්සේ සෝවාන් නුවණ කෙනා නිරේට යනවා කියලාම දේශනා කරලත් නැහැ. යන්නේ නැහැ කියලාම දේශනා කරලත් නැහැ. මොකද සෝවාන් නොවුන කෙනාට මේ ජීවිතෙන් රැකවරණයක් හදාගන්න මහ ඉඩක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. සෝවාන් වහන්සේ අනිවාර්යෙන් නිරේ යන්නේ. මමත් මේ ජීවිතෙන් අනිවාර්යෙන් නිරේ යන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කාරණාව. හැබැයි කවදාවත්ම නිරේ යන්නේ නැහැ කියන කතාව නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන්. ඒකට පාර තමන් හදාගන්න පුළුවන්. හදාගත යුතුයි, මඟ පෙන්නලා තියෙනවා. නමුත් මෙතන සඳහන් කළේ යම් පුද්ගලෙක් ආර්ය තත්වයටපත් නොවි මේ ජීවිතෙන් සතර අපාය යන්නේ නැහැ කියලා පූර්ණ විශ්වාසයක් තහවුරු කරනවා නම් එක් මොන හේතුව නිසාද ඒ විශ්වාසය තහවුරු කරන්නේ? ඒ තමයි නිවැරදිව තෙරුවන් සරණ යෑම. යමෙක් නිවැරදිව තෙරුවන් සරණ ගියා නම් ආන්ගේ පුද්ගලයා කවදාවත් කියහම මේ ජීවිතෙන් සතර අපාය යන්නේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් යන්නේ නැහැ ඔහු නිරේට. පහාය මානුසං දේහං මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් එක්කම දේව කායං පරිපූර්ණසන්ති ඔහු පුරවන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළා. මේක පින්නතුනි සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි. ආන් ඒක නිසා 11 කින්නකින් දෙවි දෙවි ගත වෙන මේ ජීවිතේ බුද්ධාන්තරයේ ලැබිලා තියෙන වෙලාවේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය හම්බ වෙලා තියෙන වෙලාවේ මේ බුද්ධාන්තරයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන සංසාර සාගරයෙන් එතර යන්න කටයුතු කරන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා එංගලන්තේ පදිංචි කල්යාණී වික්‍රමාරච්චි මහත්මිය විසින්. උතුම් අරමුණ මිය ගිය අය පී රූපසිංහ අම්මා, සයිවන් පෙරේරා පියාණන්, ගුණපාල වික්‍රමාරච්චි පියාණන් යන මේ අයට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒෂාන් වික්‍රමාරච්චි පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් ලැබේවා, ධර්මයේ හැසිරීමට ශක්තිය, වීරිය ලැබේවා, සැමියා ඉනුජිත් වික්‍රමාරච්චි, සහෝදරයා බානුසිරි පෙරේරා, නිමලා වික්‍රමාරච්චි මෑණියන්, පේමා විජේ ගුණවර්ධන, කවිඳු, ඉඳුනි, දිල්කි, ඉසුරු රාජිත ඇතුළු සියලු හිතවතුන්ට, ඥාතීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දේශකයන්න් වහන්සේටත් රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ආදි වශයෙන් උතුම් ප්‍රාර්ථනා ගණනාවක් කල්යාණි වික්‍රමාරච්චි මහත්මිය විසින් ගොනු කරලා තියෙනවා. කල්යාණි මෑණියන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච්ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ